කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නයයි මුලින් සිහිපත් කරන්නට යෙදුනේ. අපේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කොට වදාළ මේ උතුම් ගාථා රත්නය තුල අපිට සාකච්ඡා කරන්න ධර්ම කාරණා 5ක් විතර අන්තර්ගතයි. ඒ කරුණු සියල්ල දීර්ඝ වශයෙන් විස්තර කරන්නට අපිට කල් නැති වෙයි. නමුත් යම් ප්‍රමාණයක් කෙටියෙන් හරි සාකච්ඡා කරන්න හිතනවා. අපි මාතෘකා කරගත්ත ගාථාව අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගණං තේන මහාසේනේන මච්චුනා. ඒ කීවේ අජ්ජේව කිච්ඡං ආතප්පං. අද කරන්න තියෙනව නම් යම් වැඩක් ඒක අදම කරලා ඉවර කරන්න. ඒක හෙටට කල් දාලා හෙටත් කරනවා කියලා තීරණය කරන්න බෑ ඒ කාරණාව. ඇයි? කෝජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ හෙට මැරෙන්නේ නැති වෙයිද කියලා? ඒ හින්දා හෙටට කල් දාන්න බෑ. මෙතන මේ සඳහන් කරන්නේ හැම කාරණාවකටම මේක එකතු කරන්න පුළුවන්. විශේෂයෙන් කුසල් රැස් කරන කටයුතු ප්‍රමාද නොකරන්න ඕනේ. මොකද හෙට කරන්න බැරි වෙයි. හෙට මැරෙයි. අද කරගන්න තිබිච්ච දේ නැත්තම් මරණ මංචකයට වෙලා අනේ මෙහෙමත් කුසල් අපට කරගන්න තිබුණනේ. ඒ දේවල් කරගන්න බැරි වුණානේ කියලා පශ්චාත්තාපයටපත් වෙනවට වඩා පුළුවන් වෙලාවේ ජීවිතේ කුසලයෙන් පෝෂණය කරලා තියෙන එක හරි වටිනවා. නහිනෝ සංගරං තේන. මේ මැරෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. මේ ලෝකේ ජීවත් වුණාද කොයි තරම් ජනගහනයක්. අද ඒ අය කවුරුවත් නැහැ. ඒ හැමෝම මැරිලා. අදත් ඉන්නම පිරිසක්. හෙට වෙනකොට ඒ පිරිසෙනුත් විශාල පිරිසක් මැරෙනවා. අද හවස් වෙනකොටත් තවත් විශාල පිරිසක් මැරෙනවා. එහෙනම් මේ මරණය කියන ධර්මතාවයත් නොනවතින දවසක් නැහැ. හැබැයි ඒ ධර්මතාවය ඔබෙන් මගෙන් නවත්ත ගන්න ඔබටයි මටයි පුළුවන්කම තියෙනවා. එහෙම වෙන්න නම් මරණය කියන ධර්මතාවයේ දවසක මරලා දාන්න ඕනේ. එදාට අපි හොයාගෙන මරණය එන්නේ නැහැ. හැබැයි මරණය මැරුව කියලා කියන්නේ අපිත් මේ ලෝකෙට එන්නේ නැහැ. එදාට මැරෙන්න කෙනෙක් නැහැ. එහෙනම් මං වෙනුවෙන් මරණය මැරිලයි තියෙන්නේ. මැරුණා කියලා කියන්නේ මොකවත් ක්‍රියාත්මක වෙන්න බෑනේ. ඒ නිසා මරණයට මා වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැරුව යනවා. අවසානයේ සඳහන් කළා මහාසේනේන මච්චුනා. මේ ලෝකෙ මෙතෙක් ජීවත් වුණාද යම් පිරිසක් කෝටි ප්‍රකෝටි ගණන් ඒ මහසෙනග ඔක්කොම මාරයාගේ තුරුලටම ගියා. මහාසේනේන මච්චුනා. ඒ මහසෙනග ඔක්කොම මැරුණා. කවදාවත් මාරයාගෙන් අපිට එක තප්පරයකටවත් ජීවිතේ ඉල්ලගන්න බෑ. තරම්ම කාරුණිකයි. ජීවිත කාලෙම හම්බ කරපු සල්ලිත් දීලා රංග රිදී මුතු මැණික් ආදියක් දීලා ඉඩකඩම් දේපොළක් දීලා මට එක පැය භාගයකට මට එක ඇහි පිල්ලම් ගහන කාලෙකට මගේ ජීවිතය දෙන්න ඒ වෙනුවෙන් මේ සියලුම දේවල් අල්ලස් හැටියට ගන්න කිව්වත් ගන්නේ නැහැ. ඒක තමයි මරණයේ ස්වභාවය. ඒ නිසා අපි හැම වෙලාවෙම ඒ මරණය පිළිගන්න සූදානම් වෙන්න ඕනේ. ඒකට සූදානම් වෙලා හිටියොත් අපිට ගොඩක් සතුටින් මැරෙන්න පුළුවන්. කෙනෙක් විභාගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එයා දන්නවා අහවල් කාලෙට විභාගෙ තියෙයි. කිසිම සූදානමක් නැහැ. සමහරු පාඩම් කරනවා, ලියනවා, ඉගෙන ගන්නවා. තවත් එක්කෙනෙක් නිකම්ම ඉන්නවා. විභාගේ ලං වෙන්න
අර හොඳට ප්‍රගුණ කරපු අය හරි සතුටටපත් වෙනවා මේක ඉවර කරලා නිදහස් වෙන්න. හැබැයි පාඩම් වැඩ ආදී කරගත්තේ නැති කෙනා බොහොම පශ්චාත්තාපයටපත් වෙනවා මම මොනවද ලියන්නේ කියලා. අරගොල්ලෝ ලියලත් සතුටින් ඉන්නවා, මෙයා ලියලත් දුකින් ඉන්නවා. මට කොයිතරම් හොඳට වැඩ කරගන්න පුළුවන්කම තිබිලත් මං කරගත්තේ නැහැ කියලා. ආන් ඒ වාගේ මරණයට සූදානම් වෙන්න හොඳටම ඉඩකඩ තියෙන අපි එයින් ප්‍රයෝජන ගන්න නැතුව මරණ මංචකේ වැටිලා බොහෝම දුක් විඳින්න පටන් ගන්නවා. බොහෝම කල්පනා කරන්න පටන් ගන්නවා. එදාට ඒ දුක කියන්න කෙනෙකුත් නැහැ. කීවට ඒ දුක අහන්න කෙනෙකුත් නැහැ. කලාතුරකින් කෙනෙක් ඇහුවත් එයාට අපට පිළියමක් කරලා දෙන්න පුළුවන්කමකුත් නැහැ. ආන් ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු හුඟක් අය මැරෙන්න හරි බයයි. පැය භාගයක් හරි ජීවත් වෙන්න පුළුවන් නම් යන්ත්‍රයකට මුවා වෙලා හරි යන්ත්‍රයක පිහිටෙන් හරි තව ටිකක් හරි ජීවත් වෙන එක අපේ බලාපොරොත්තුවයි කැමැත්තයි. හැබැයි මරණයට සූදානම් වෙච්ච කෙනා මොකද එයා හොඳටම දන්නවා මම මැරිලා දුගතියක යන්නේ නැහැ කියලා. දුගතියක යන්නේ නැත්තම් මැරිච්ච ගමන් යන්නේ සුගතියක. ඒ සූදානම් වෙච්ච අය. තව මොහොතකින් S2 පියවිලා. ඊළඟ තත්පරයට ඊළඟ ෂණයට මේ මනුස්ස ලෝකෙට වඩා ලක්ෂ කෝටි වාරයකින් සැප වැඩි දිව්‍ය විමානයක ඉපදෙන්න ලැබෙනවා නම් අපි මැරෙන්න බය වෙනවද? එහෙමනම් අපිට තියෙන්නේ මරණේ පරක්කුවක්. අද කෑ ගහලා කියයි මට අර යන්ත්‍රයක්වත් හයි කරලා තව ටිකක් හුස්ම ගන්න උදව් කරන්න. තව ටිකක් ජීවත් වෙන්න උදව් කරන්න කියලා. හැබැයි මේ අතපය වේදනාවල්, ශාරීරික වේදනාවල් ඔක්කොම දරාගෙන ඉන්න කෙනෙක් යන්ත්‍රයකට සම්බන්ධ කරගන්න යනකොට තමන් දන්නවනම් හරියටම මට මැරිච්ච ගමන් වෙන්නේ මොකද්ද කියලා. සමහරට එයා කෑ ගහයි ඔය යන්ත්‍රේ මගේ ඇඟට යොදන එකකින් නවත්තන්න කියලා. එයි මට මේ තවත් මේ කායික පීඩාව විඳිනවට වඩා මොන තරම් සැප තියෙන තැනක ඉපදෙන්න පුළුවන්ද? ඊළඟ තප්පරේ. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. යමෙක් හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් අපායක යන්නෙම නැහැ. පහාය මානුසන්දේහං මනුස්ස කයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවත් සමගම දේව කායං පරිපූර්ණසන්ති සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. එතෙන්ට ආව කෙනා හැබැවින්ම මැරෙන්න බය නැති කෙනෙක්. මේ ගාථා රත්නයේ ධර්මකාරණා 5ක් විතර අපිට සාකච්ඡා කරන්න පුළුවන් කියලා මුලින් සිහිපත් කළා. ඒක තියෙනවා පළවෙනිම කාරණාව හැටියට සසර බොහෝම දිගයි කියලා. දෙවෙනි කාරණාව නරක දුක්ඛයෝ බොහෝම භයානකයි. මනුෂ්‍ය ආත්ම භාවය පරම දුර්ලභයි. බුද්ධෝත්පාදයත් එසේම දුර්ලභයි. මරණය ඊටම ඉක්මන්. මේ තමයි මේ ගාථා රත්නයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන කරුණු ටික. එhmenan අවසාන කාරණාවට කරුණු ටිකක් අපි සිහිපත් කළා මුලින්ම. පළවෙනි කාරණාව සසර බොහෝම දිගයි. ඒකේ සීමාවක් මායිමක් තියෙනවද? අනමතග්ග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති කියලා. මහණෙනි මේ අනවරාග්‍ර වූ සංසාරයේ පෙර කෙරවල පේන්නෙත් නැහැ, අග කෙරවල පේන්නෙත් නැහැ. ඒ කාටද? අපිට. බුදුරජාණන් වහන්සේට පේන්නේ නැද්ද? පේනවා. භාග්‍යතුන් වහන්සේට පේනවා ඒක. පේනවා වුණාට අපට තේරෙන්න ඒක කියන්න බෑ.
දැන් මේ ධර්මයේ සඳහන් කරන එක ඉලක්කමක් තියෙනවා අසංඛ්‍ය කියලා. අසංඛ්‍ය කොහොමද ලියනවා කියලා කිව්වේ? 1.140යි. දැන් අපි ඒක කියනවා එහෙම. ඒ වුණාට අපිට තේරෙන්නේ නැහැ. හැබැයි අසංඛ්‍යයට යනකම් ගණන් කරන හැටි ධර්මයේ වෙනම පැහැදිලි කරනවා. අබ්බුද නිරබ්බුද මේ ආදි වශයෙන් එක එක ගණන් කියමින් අන්තිමට අසංඛ්‍ය ගාවට යන හැටි ධර්මයේ පැහැදිලි කරනවා. නමුත් ඔය කාරණාව තේරුම් ගන්න තරම් අපේ මනස ඉඩ නැති හින්දාද කොහෙද අපිට මේක වැටහෙන්නෙම නැහැ. එතකොට අනවරාග්‍ර සංසාරේ පෙර කෙරවල භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒක මට වැටහෙන්නේ නැහැ කියලා දුන්නට. ඒක නිසයි අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටීන පස්සති කියලා කීවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහි පෙර කෙරවල මටත් පේන්නේ නැහැ කියලයි. පුබ්බා කෝටීන පස්සති. නමුත් දේශනා කරන්නේ එහෙම නෙමෙයි. පුබ්බා කෝටීන පඤ්ඤායති. එහි පෙර කෙරවල මහණෙනි පණවන්න බෑ. ඇයි පණවන්න බැරි? ඔබලාට ඒක තේරෙන්නේ නැති හින්දා. පෙර කෙරවල පණවන්නත් බෑ. පසු කෙරවල පණවන්නත් බෑ. ඒ තරම්ම දිගයි සංසාරේ. ඒකයි මේ පළවෙනි කාරණාවේ සඳහන් කළේ සසර බොහෝම දිගයි කියලා. කාල වේලාවත් එක්ක උදාහරණ එකක් දෙකක් පැහැදිලි කරගන්න විතරක් සිහිපත් කරලා අපි අනික් කාරණාවට යමු. නිතරම හොඳට ඔබ අහලා තියෙන කාරණාව, දන්න කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. එක අම්මා කෙනෙක්. ඒ අම්මගෙන් ඔබත් මමත් මේ සංසාරේ උරාගත්ත කිරි ප්‍රමාණය මහා සාගර ජල කඳට වඩා වැඩි කියලා. එකම අම්මා කෙනෙක්ගෙන් මේ ජීවිතයේ ඔබ අම්මේ කියන කෙනා, මම අම්මා කියන කෙනා, ඒ අම්මා පෙර භවයවල් වලත් මට හම්බෙච්ච වාරවල සීමාවක් නැහැ. ආන්ගේ අසීමාන්තික වාරවල ඇගෙම්ම මම කිරි බීවා. එතකොට ඒ අම්මා මේ ජීවිතෙත් මට උපත දීලා ඊළඟ භවයේත් හම්බ වුණාද? නෑ. ඒ අම්මා ආයෙ මට හම්බ වෙන්නේ ආත්ම කෝටි ගානකින්. එතකොට අද ඇගෙන් කිරි උරා ගත්තාම මං අය ඇගෙන් කිරි බීලා තියෙන ආත්ම කෝටි ගානකින්. එතකොට අද බීවොත් කිරි කලගෙඩියක් බොන්නේ නෑනේ අපි. බොහොම ස්වල්පයයි. ඒකට තව ස්වල්පයක් එකතු වෙන්නේ ආත්ම කෝටි ගානකින්. එහෙම එකතු කර මහා සාගරයේ ජල කඳට වඩා වැඩියෙන් ඒ අම්මගෙන්ම කිරි බොන්න ඔබට හිතන්න පුළුවන්ද කොච්චර ඉපදෙන්න ඇද්ද කියලා. ඒ කාරණාව හිතලා මහ මුහුදේ ජලය ගැන කල්පනා කරන්න ගත්තොත් අපි ඔළුවේ කැක්කුම හැදෙනවා. ඒ කරුණ දරන්න තරම් අපේ ඔළුව ඉඩ මදි හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පුබ්බා කෝටීන පඤ්ඤායති. ඒ පෙර කෙරවල පණවන්න බෑ කියලා. ඒ කියන්නේ අපිට තේරෙන්නේ නෑ කියලා දුන්නට. තවත් එක උදාහරණයක් ඔකට බොහොම සරලව ගෙනල්ලා පෙන්නුවා. භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරනවා මේක සත්වයක්. මේ අම්මගෙන්ම නැත්නම් මේ අම්මා වෙනුවෙන්ම සංසාරේ කොච්චර ඇඬුවද ඇය මැරුණ දවසට ආන්ගේ අඬාපු කඳුළු එකතු කෙරුවා නම් ඔය මහසાગරයේ ජලයට වඩා වැඩි කියලා. එතකොට ආයෙත් අර කිව්වා වගේම මට මේ අම්මා හම්බෙන්නේ ආය අවුරුදු කෝටි ගානකින්. එතකොට එහෙම අඬලා මේ ජීවිතේ සමහරලාට අපේ පින්නතුන්ගේ අම්මා මේ වෙනකොට නැතුව ඇති. සමහරුන්ගේ ඉන්නව වෙන්නේ. අම්මා මරණයටපත් වෙලා ඉන්න අය මෙතන. කල්පනා කරන්නකෝ අම්මා මැරිච්ච දවසේ මං අඬාපු තරම්. ආන්ගේ අඬාපු කඳුළු එකතු කරන්න පුළුවන් වුණා නම් අඬු කෝප්පයක් පිරෙන්න අපිට අඬන්න පුළුවන් වුණාද කියලා.
එච්චර අඬන්න බැරි වුණා. එතකොට ඒ අඬු කෝප්පේ රැකගෙන ඉඳලා ආය අවුරුදු කෝටි ගානකින් ඒකට අඬු කෝප්පයකටත් වඩා අඩු කඳුළු ප්‍රමාණයක් එකතු වෙනවා. ඇය ආයෙත් මැරුණ දවසට. එහෙම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් වලින් ඇය මගේ අම්මා වෙවි. නමුත් අඬා මං රැස් කරන මේ අඬු කෝප්පයක් තරම් නොවිච්ච කඳුළු එකතු කර අර සාගර ජල කඳට වඩා වැඩි කඳුළු සාගරයක් පුරවන්න මොන තරම්නම් සංසාරේ ඉපදෙන්න ඇද්ද? ඒ වාර ගන්න පණවන්න බෑ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් සංසාරේ කොච්චරනම් දිගද? මේ ඒකට උපමා දෙකක් විතරයි ගෙන හැර දැක්වී. සසර බොහොම දිගයි. ඊළඟට නරක දුක්ඛයෝ බොහොම භයානකයි. මොනවද මේ නරක දුක් කියලා කියන්නේ? සතර අපාය කියලා අපි කතා කරනවා. ඒ සතර අපායේ තියෙනවා නරකය කියලා කොටසක්. නරක, තිරිසන්, പ്രേත, අසුර. ඒකයි සතර අපාය. එතකොට ඒකේ පළවෙනි එක නරක. ඒ නරක කිව්වේ නිරේට. එහෙම නැත්නම් අපි ඒකට තව වචනයක් කියනවා අපාය කියලා. අපායවල කීයක් තියෙනවා කීවද? ධර්මයේ සඳහන් කළා 136ක් පිළිබඳව. මහා පායවල් කීයේද? 8යි. මහා පායවල් 8යි. එක මහා අපායක් වටේට තියෙනවා පුංචි අපායවල් 16ක්. 16 වරක් 8 128යි. මහා 8යි 136යි. ඒ දුක මහා භයානකයි කියලා සඳහන් කළේ ඒ දුක්ඛන්දරාවේ සීමාවක් නැති හින්දා. නිමාවක්, කෙරවලක්, පරතරයක් හොයන්න බැරි හින්දා. ඒ තරම් දුකයි. ඒක පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ නොඑක් තැන. නිමි ජාතකයේ මේ නරක දුක්ඛයෝ යම් ප්‍රමාණයකට පැහැදිලි කරපු අපූර්ව ජාතක කතාවක්. ආන්ගේ නිමි ජාතක කතාවේ සඳහන් කරනවා මේ සමහර පුද්ගලයෝ ඔය අපායේ ඉපදිච්චාම ඒ සත්තු හරීම ලොකුයි. ගව් ගානක් උසයි කියලා සඳහන් කරන්නේ. නිරේ පාලකයෝ යමපල්ලු මේ තරම් දැවැන්ත පුද්ගලයෝ ඒ අයගේ බෙල්ලට මද්ද දාලා ඇදලා බිම පෙරලනවා. මේ සමහර අපායක බිම පෙරලලා ඒ බිම කියන්නේ මීට වඩා රතු පාටට දිලිසෙන්නේ ඇයි? ගිනි අරන්. අඹ දැල්ල වාගේ රතුයි. තන්නේ ක්‍රම ගිනි අරන් තියෙන්නේ. යකඩ පොළොව. ඒක මත තමයි මේ නිරිසතු පෙරලන්නේ. පෙරලලා අරගොල්ලෝ අරන් එනවා. පොරව, පිහිය මේ ආදී නොයෙක් උපකරණ ගෙනල්ලා කකුල් දෙකේ ඉඳලා කපනවා. කප ගොඩ ගන්නවා. කපන මස් ගොඩ ගන්නවා. එහෙම කපාගෙන ඇවිල්ලා පුද්ගලයා කපලා ඉවර කරනවා. ඉවර වෙනවත් එක්කමයි උපදී. ආයෙ පෙරලනවා. ආයෙ කපනවා කර්මයේ හැටි. දැන් මස් කඳු ගොඩ ගහලා අර අලුතෙන් පාරවල් හදන තැන්වල දැවැන්ත පස් කඳු ගොඩ ගහලා තියෙනවා වගේ. මස් කඳු. මේක දැකලා නිමි රජුරු බය වෙනවා. නිමි රජුරු අහනවා මාතලි මොනවා කරපු අයදයි? අච්චර දුක් විඳින්නේ? ස්වාමීනි මනුස්ස ලෝකේ ඉන්න කාලේ එළු අර බැටළු මේ වගේ සත්තු කපා මස් විකුණපු කට්ටිය. ඒ අයගේ තමයි ඔය මස් කපා ගොඩ ගහන්නේ. තව සමහර වෙලාවට යමපල්ලු ඇවිල්ලා මේ නිරිසත්තුන්ගේ බෙල්ල කපලා ඒකට අයින්නවා හෙල්ලෙන් බෙල්ලට. අරගෙන ගිහිලා දානවා ලෝදිය හැලියට. දාලා මේගොල්ලෝ අර හෙල්ල අල්ලගෙන ඉන්නවා හරියට පපඩම් බෙදෙනවා වගේ පෙන දදා බෙද. ඉතින් මොනවා කරපු අයද මාතලි? ස්වාමීනි මනුස්ස ලෝකේ ඉන්න කාලේ පක්ෂීන්ගේ බෙල්ල කපපු අය. ඒ විඳින තවත් එක වදයක්.
තව පැත්තක අම්මට තාත්තට හිරිහැර කරපු අය. තව පැත්තක මේ සිල්පද උල්ලංඝනය කරලා පව් කරගත් අය. මේ විදිහට පුදුම විදිහට දුක් විඳිනවා. ඒ දුකේ සීමාවක් මෙච්චරක් ය, ඒ දුක මේ තරම් ය කියලා කියන්නේ කාරණා ලෝකේ නෑ. ඒ තරම්ම භයානකයි. තව සමහර තැනක මේ යමපල්ලු දක්කගෙන යනවා නිරිසත්. හරියට නිකන් අර ගාලකට හරක් දක්වනවා වගේ. තනි කරම තියෙන අඟුරු වලක්. ඩක්වර 1000 ගානක අඟුරු වලක්. මිනිස්සු ගිහිල්ලා ඒකට පයින්නවා. යන්න දෙයක් නෑ නෙවෙයි. පැන්නහම ඉන ගාවට එනකන් අඟුරු ගොඩේ රෙනවා. ඊට පස්සේ ගිනි අඟුරු අර පස් කඳු වගේ විශාල ගිනි අඟුරු කඳු තියෙන දිලිසි. ඒව ගාවට ලොකු කූඩ අරගෙන ගිහිල්ලා අර යමපල්ලු පුරවන අඟුරු පුරවලා අල්ලගෙන ඇවිල්ලා දෙපැත්තෙන් නිරිසත්තු ඉන ගාවට අඟුරු ගොඩේ එරිලා ආන් ඒගොල්ලන්ගේ ඔළුව උඩට අර අඟුරු කූඩ පිටින් හලනවා. ඇති වෙන වේදනාව මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක ඉතින් විඳලම තමයි දැනගන්න වෙන්නේ. දැන් එතකොට මේගොල්ලන්ට මේක දරා ගන්න බැරි තැන දෝතිම්ම අර අඟුරු අරගෙන කටේ දාගෙන කාගෙන යනවා. වේදනාව ඉවසන්න බැරි. මේක දැකලා නිමි රජුව හොඳටම බය වෙනවා. නිමි රජුව අහනවා මාතලී මොනව කරලාද? ස්වාමීනි මනුස්ස ලෝකේ ඉන්න කාලේ දන්සල් දෙන්න කියලා, පන්සල් හදන්න කියලා, ධර්මශාලා හදන්න කියලා, මේ පොදු ස්ථාන හදන්න මිනිසුන්ගෙන් සම්මාදමය යන. එහෙම කියලා මිනිසුන්ගෙන් සල්ලි ගන්නවා. ඒ වගේ කියපු වැඩේ නෙමෙයි කරන්නේ. ඒක තමන්ගේ දිනදා පැවැත්මට යොදා ගන්න. ආන්ගේ කට්ටිය තමයි ඔහොම දුක් විඳින්නේ ස්වාමීනි කියලා. මේ වාගේ එක දුක් අපි කරගත්ත පව්කම් වලට විඳවන දුක් ස්වභාවයල් වෙනම මේ නිමි ජාතක කතාවේ පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. ඉතින් නරක දුක්ඛයෝ බොහෝම භයානකයි. කිව්වේ ඒකයි. කොයි තරම් භයානකද කියන එක කියන්නේ මේ ලෝකේ වචන නැහැ. ආන්ගේ මහනිරයක් මේ ඇස් දෙකකින් දැක ගන්න වුණොත් ධර්මයේ සඳහන් කරනවා අපේ ඇස් දෙක එළියට යනවා කියලා. නිරේ දැක්කොත් ඇස් දෙක ඉදිරිලා එළියට එනවා කියලා. ඒ තරම්ම භයානක ගිනි කඳක් දෙවෙන්නේ. නමුත් නිරිසත්තු ඇඟිල්ලක් ගහන්න පොවන්න ඉඩක් නැතුව එකේ පිරලා ඉන්නවා සත්වයාගේ මහගෙදර වගේ නිරය. ආන්ගේ නිරයවල ඔබත් මමත් මීට කලින් අවුරුදු කෝටි ගණන් දුක් විඳලා තියෙනවා. අපි කවුරුවත් නිරයට නොගිය අය මෙතන නැහැ. නමුත් දැන් මේ එකක්වත් මතක නැහැ. අපි එහෙන් මැරිලා මෙහි ඉපදිච්ච හින්දා වෙන පිනක් තියෙන හින්දා. හැබැයි ආයෙත් මැරිලා එහාට යනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. එහෙ ඉන්න කාලේ නම් කෑ ගහ කිව්වේ අනේ මට මනුස්ස ජීවිතයක් හම්බ වුණොත් ආයෙ කවරදාක්වත් මේ දුක්ඛිත තැනකට එන්නෙම නැහැ කියලා තමයි එහෙ කිව්වේ. ඒ වුණාට මැරිලා ඉපදිච්ච හින්දා දැන් ඒව අමතක වෙලා තියෙනවා. සත්පුරුෂයෝ හම්බ වුණා නම් මතක් කරලා දෙනවා පව් මේකයි පින මේකයි මේ කල යුත්තේ මේ නොකල යුත්තේ කියලා. හැබැයි සත්පුරුෂයා කියන කෙනා ලෝකේ හරි දුර්ලභයි. නරක දුක්ඛයෝ බොහොම භයානකයි. ඊළඟට මනුෂ්‍ය ජීවිතයත් ඊටාම දුර්ලභයි. මිනිහෙක් වෙලා ඉපදෙන එක පුදුම දුර්ලභ කාරණාවක්. ඒකට එක උදාහරණයක් ගෙන හැර දැක්වුවොත් අපි භාග්‍යතුන් වහන්සේ මේ මනුස්ස චුති කියන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරනවා. මේ මහ පොළොවෙන් පස් ටිකක් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තේනිය පොත්ත මතට අරගන්න. එක භික්ෂුන් වහන්සේලාට පෙන්නවා මහණෙනි මගේ නියපිට තියෙන වැලිද වැඩි මහ පොළොවේ තියෙන වැලිද වැඩි? ස්වාමීනි නියපිට තියෙන වැලි ප්‍රමාණයට වඩා මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණය කොයි තරම් වැඩිද?
ඒක මෙතෙකයි කියලා කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මතක් කරනවා මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු සුගතියට එන්නේ. ඒ කියන්නේ මනුලොවට දෙව්ලොවට සුගතියට එන්නේ මෙන්න මේ නියපිට තියෙන පස් ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. මේ නියපොත්ත උඩ තියෙන ප්‍රමාණයටත් වඩා අඩු පිරිසක් තමයි සුගතියට එන්නේ. විශාල පිරිසක් දෙන්නා මහ පොළොවේ පස් තරම් කොහෙද උපදින්නේ? නිරේමයි. එතකොට නියපොත්ත උඩ තියෙන වැලි ටික පෙන්නවා. අට කතාවේ මේක පැහැදිලි කරනවා. නියපොත්ත උඩ තියෙන වැලි ටික පෙන්නුවට ඒ නියපොත්ත පුරාම වැලි තිබෙන්නේ නැහැ කියලා. එහෙනම් කොහෙද වැලි තිබිලා තියෙන්නේ? අපේ නියපොත්ත යම් තැනකින් පටන් අරගෙන ඉස්සරහට ඇදිලා ඇවිල්ලා ඇඟිල්ලෙන් ඉවර වෙනවා. ඇඟිල්ල ඉවර වෙනවා නියපොත්ත ඉස්සරහට යනවා. මස් වලට ඇල්ලලා තියෙනකන් නියපොත්ත රතු පාටයි. ඇඟිල්ලෙන් ගිලිහිච්ච ගමන් නියපොත්ත සුදු පාටයි. අපි එතකොට ඇඟිල්ල කැපෙන්නේ නැති වෙන්න නමුත් යාන්තමට රතු පාට කොටසට නූලක් දෙකක් ඉතුරු වෙන්න අපි නියපොතු කපනවා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ වැලි තියාගත්තේ ආන් අර සුදු පාට පේන ටිකේ විතරයි කියලා. එතන වැලි හිටින්නේ ඇද්ද කියලා පුදුමයක් හිතෙනවා එතකොට. දූවිලි ටිකක් තියෙන්නේ. ඒ ටික පෙන්නලා කියන්නේ මීටත් වඩා අඩු පිරිසයි මැරිලා ආය මනුස්ස ලෝකෙට සුගතියට එන්නේ කියලා. එහෙමනම් මනුෂ්‍ය උප්පත්තිය මොන තරම්නම් දුර්ලභද කියලා පැහැදිලි කරන්න ගත්ත එක උදාහරණයක්. නමුත් මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය අද ඔබටත් මටත් ලැබිලා. මේ ජීවිතේ ඔබට මට හම්බ වෙන්න ඇත්තේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක. ආය මේක හෙට අනිද්දාට නැති වුණොත්, අද හැන්දෑවේ නැති වුණොත්, ඔය කොට්ටේ උඩම නැති වුණොත්, ගෙදර යන ගමන් නැති වුණොත් ආයත් මනුස්ස ජීවිතයක් හම්බ වෙන්න අවුරුදු ලක්ෂ ගානක් කෝටි ගානක්වත් ගත වෙයි. බොහෝ කුසල් කරලා බොහෝ කුසලයන්ගෙන් පිරලා නම් සුගතිගාමී වෙයි. දුගතිගාමී වුණොත් අය අවුරුදු කෝටි ගානකට මනුස්ස ජීවිතය ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ ලැබිච්ච ජීවිතයේ වටිනාකම මිලකරන්න මේ ලෝකේ තියෙන සම්පත් මදි. මනුස්ස ජීවිතය කියන්නේ තරම්ම අමිල වස්තුවක්. මිලක් නැහැ. ලෝකේ තියෙන රත්තරන් කියලා જાතියක්. හරි ගණන්. මැණික් කියලා වර්ගයක්. ලොකු මිලයි. හැබැයි මැණික් ගලක් ගෙනහිල්ලා කාට හරි පෙන්නහම කොච්චර මිල වුණත් එයා තක්සේරු කරනවා මේ මැණික කෝටි මෙච්චරයි. වැඩි වුණොත් කෝටි මෙච්චරයි ඊට වඩා නම් ගන්න බෑ කියලා. ඒක තමයි එයා තක්සේරු කරන මිල. මිනිහෙක් ගෙනහිල්ලා මිල කරන්න කිව්වොත් පුළුවන් වේද මිල කරන්න? ඒ මනුස්සයා රහතන් වහන්සේ කෙනෙක් වෙන්න බැරිද? ඒ මනුස්සයා පසේ බුදු වෙන්න බැරිද? මිල කරලා සීමා කරන්න පුළුවන්ද? එහෙනම් රංග්‍රිදී මුතු මැණික් කියලා කියන්නේ මිල කරන්න පුළුවන් වටිනා වස්තු. මනුස්ස ජීවිතය කියලා කියන්නේ මේ ලෝකේ කාටවත්ම මිල කරන්න බැරි අමිල ශ්‍රේෂ්ඨ සම්පත. එතකොට ඒක ලබා ගන්න මොනතරම් වාග්යක් තියෙන්න ඕනේද? ආන් ඒ වටිනා ජීවිතේ ඔබයි මමයි හොයාගත්තා. හැබැයි මේක හොයාගත්තට විතරක් බෑ. ඒක පවත්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. කොහොම හරි පවත්වන්න නෙමෙයි. නැවත නිරේක නොයන විදිහට පවත්වන්න. අන්න එහෙම පවත්වන්න නම් අපිට සිද්ධ වෙනවා මේ ජීවිතෙන් බොහෝ කුසල දහම් රැස් කරගන්න. එහෙම නැත්නම් කෙලෙස් දූවිල්ලෙන් මේ අමිල වස්තුව අපිරිසිදු වෙනවා. මනාව කරුණු දැනගෙන ජීවත් වෙන කෙනා, පංච ඉන්ද්‍රියන් පාලනය කරගත්ත කෙනා කෙලෙස් දූවිලි වලින් මේ ජීවිතේ රැකගත්ත කෙනෙක් වෙනවා. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ දුර්ලභයි. ලැබුණ අවස්ථාවෙන් ඒකෙන්
උපරිම ප්‍රයෝජන ලබන්න ඕනේ. ඊළඟ කාරණාව බුද්ධෝත්පාදයේ පරම දුර්ලභයි. බුදුවරු ලෝකේ හැමදාම පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අවුරුදු කල්ප ගණන් ගියට පස්සේ. ඒ නිසා හරිම දුර්ලභ උපතක් භාග්‍යතුන් වහන්සේගේ උපත. ඒ උපතක් තියෙන කාලයක් කෙනෙකුට හම්බ වුණොත් නිරයෙන් නිදහස් වෙන්න ඒ උපතම ප්‍රමාණවත්. ඒ හමු වීමම ප්‍රමාණවත්. ශ්‍රද්ධාවන්තයට සහ ප්‍රඥාවන්තයට. භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ කොයි වාගේ ಗುಣ කදම්බයක්ද කියන එක මේ ලෝකේ කියලා ඉවර කරන්න බැරි කාරණාවක්. යම් කෙනෙකුට ඇහි පිල්ලමක් ගහන තරම් කාලයක් බුදුරජාණන් වහන්සේ ගැන සතුටක් ඉපදුණා. ආන්ගේ පුජ්‍යලයා දෙව්ලොව උපදවනවා. එතකොට හිතන්නකෝ ඇහි පිල්ලමක් ගහන තරම් කාලයක් උන්වහන්සේ පිළිබඳව පැහැදිච්ච පුජ්‍යලයට අත්පත් වෙන්නේ දෙව්ලොව නම් උන්වහන්සේ ගාව මොනතරම් සීලයක් මොනතරම් ගුණයක් තියෙන්නේ පාද අන්‍ය සත්වයන් දෙව්ලොව උපද්දවන්න. අරහං කියලා බුදු ගුණයක් තියෙනවා. ඒ අපේ අයට අලුත් දේවල් නෙමෙයි. පළවෙනි බුදු ගුණය ඉතිපිසෝ ගාථා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෑත දෝත එකතු කරගෙන ඔබ වහන්සේ ළඟ වැඳ වැටෙන ඕනෑම පුද්ගලයෙකුට අප්‍රමාණ දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් ඔබ වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයට හැකියාවක් ඇති නිසා ඔබ වහන්සේට අපි අරහං කියලා කියනවා. එතකොට උන්වහන්සේ ළඟ වැඳ වැටෙන ඕනෑම පුද්ගලයෙකුට ඒ කියහම මේ ආගම් ભેදයක් සීමාවක් මායිමක් මොකවත් නැහැ. ශ්‍රද්ධාවෙන් වැඳ වැටෙන ඕනෑම පුද්ගලයෙකුට දිව්‍ය මානුෂික සම්පත් උදා කරලා දෙන්නට තරම් ඔබ වහන්සේ සතු. එතකොට මේ සීල සමාධි ආදී ගුණ තියෙන්නේ අපි ගාවද? නෑ උන්වහන්සේ ගාව. උන්වහන්සේගේ සීලයට හැකියාවක් තියෙනවා. සමාධියට හැකියාවක් තියෙනවා. උන්වහන්සේට ශ්‍රද්ධාවෙන් වැඳපු අපි දෙව්ලොවට අරන් යන්න. අපේ සීලයටවත් අපේ ශ්‍රද්ධාවටවත් එහෙම හැකියාවක් තියෙනවද? එහෙනම් භාග්‍යතුන් වහන්සේට තියෙන හැකියාව මොන තරම් ප්‍රබලද? එහෙමනම් සම්මා සම්බුද්ධ ලෝකයට පායපු අතිශ්‍රේෂ්ඨ වූ සූර්ය රත්නය. සූර්යයා මුළු ලෝකෙම එළිය කළා. ඒ වුණාට සූර්යයාට එළිය කරන්න බැරි තැනුත් මේ ලෝකෙ තිබුණා. ලෝකාන්තරික මහනිරේ කවදාවත් මේක එළිය වැටෙන්නේ නැති තැන. නමුත් මහබෝසතාණන් වහන්සේ මව් පුත්‍ර වඩින කොටත් ලෝකාන්තරික නිරේට එළිය වැටෙනවා. බිහි වෙන දවසේ, අබිනිෂ්ක්‍රමණය කරන දවසේ, බුදු වෙන දවසේ, ධම්සක් දේශන දවසේ ලෝකාන්තරික මහනිරේට එළිය වැටෙනවා. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ මේ පායන සූර්යයට වඩා ආලෝකමත්. ඒ විතරක්ද? බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ විශ්වයේ පහළ වුණ අතිශ්‍රේෂ්ඨ වූ උත්තම රතනය. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු හැමෝම දුගතියෙන් නිදහස් කරවන්න පුළුවන් පුදුම හැකියාවක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. මේ හැකියාව තියෙන්නේ භාග්‍යතුන් වහන්සේට අපි ලං වෙන්න ඒ ශක්තිය අපට වැඩියෙන් හම්බ වෙනවා. බුද්ධ කියලා කියන්නේ සූර්ය රත්නයක් කියලා මම සඳහන් කළා. ඇත්තටම භාග්‍යතුන් වහන්සේ ගැන කතා කරන තැන් වල බුදුරජාණන් වහන්සේට කියන්නේ සූර්ය වංශයේ උපන් කෙනෙක් කියලා. ඇයි ඒ සූර්ය වංශය කියලා කියන්නේ? ආලෝකමත්. ඒ කාරණාවයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න හරි ලස්සන නමක් තියෙනවා ආදිච්ච බන්දු කියලා. බන්දු කියන්නේ නෑයා. ආදිච්ච බන්දු කියලා කියන්නේ සූර්යයාගේ නෑයි කියලා. භාග්‍යතුන් වහන්සේ සූර්ය වංශය කියලා. හැබැයි සූර්යයට වඩා භාග්‍යතුන් වහන්සේ එළියයි. ඒ තරම් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි ලෝකෙට. ඊළඟ කාරණාව
මරණය ඊටාම ඉක්මන්. සසර දිගයි, නරක දුක්ඛයෝ භයානකයි, මනුෂ්‍ය උප්පත්තිය දුර්ලභයි, ඒ වගේම බුද්ධෝත්පාදයත් දුර්ලභයි. නරක දුක්ඛයෝ බොහොම භයානකයි. අන්තිම කාරණාවෙන් කීවේ මරණය ඊටාම ඉක්මන්.